මේක කලින් පුතේ අපේ YouTube channel එක හරහා අපි උසස් පෙළ වාණිජ්‍ය විෂය ධාරාවේ හැදෑරීමේ වැදගත්කම ඒ වගේම උසස් පෙළ වාණිජ්‍ය විෂය ධාරාව හදාරන ශිෂ්‍යයෙකුට ව්‍යාපාර අධ්‍යයනයේ විෂය කොයිතරම් වැදගත් කියලා විවිධ වැඩසටහන් කිහිපයක් අපි මේ channel එක හරහා කරා. ඒකයි අපි ඔබට පොරොන්දු වුණා පුතේ 2022 උසස් පෙළ වාණිජ්‍ය විෂය ධාරාව හැදෑරීමට බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන් ව්‍යාපාර අධ්‍යයනයේ විෂය පළවෙනි ඒකකයේ ඉඳලා කොටස් වශයෙන් පාඩම් ඒකක ටික අපේ YouTube channel එක හරහා ඉගෙනීම් කටයුතු කරනවා කියන එක අපි ඔබට පොරොන්දු වුණා. අන්නේ පොරොන්දුවේ පළවෙනි පියවර විදිහට පුතේ අද අපි ව්‍යාපාර අධ්‍යයනයේ විෂය පළවෙනි ඒකකය වන ව්‍යාපාර පදනම සහ පරිසරය කියන පාඩමේ ආරම්භක කොටස අද අපි ඉගෙන ගන්නවා. මේ ඉගෙනීම් කටයුතු පුතේ අද දින ආරම්භ කරන්න කලින් ඔබට විශේෂයෙන් මතක් කරන්න ඕනි මේ පාඩමට ඔබ එකතු වෙනවා නම් ඔබ මුලින්ම පුතේ මේ අපේ YouTube channel එකේ description එකේ මේ වීඩියෝ එකට අදාළ දාලා තියෙනවා නිබන්ධනය. මෙන්න මේ නිබන්ධනය පුතේ ඔබ මුලින්ම download කරගෙන print out එකක් අරගෙන මුද්‍රිත නිබන්ධනයක් විදිහට ඔබ සතුව තියාගෙන තමයි මේ දේශනය සහ එකතු විය යුත්තේ. එතකොට තමයි ඔබට මේ දේශනේ සැබෑ සඵලදායකත්වයක් අත්පත් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් පුතේ මුලින්ම නිබන්ධනය download කරගෙන print out එකක් අරගෙන ඒකත් එක්ක දේශනය හා සම්බන්ධ වෙන්න. එතකොට ඔයාලට මේ පළවෙනි ඒකකයේ පළවෙනි කොටස හොඟක් හොඳින් ධර්මයේ වෙයි කියලා අපි විශ්වාස කරනවා. හොඳයි. පුතේ ඉගෙනීම් කටයුතු ආරම්භ කරන්න කලින් පොන්චි කාරණා දෙකක් ඔබට මතක් කරන්න කැමතියි. පළවෙනි කාරණාව තමයි පුතේ COVID-19 අසංජතයත් එක්ක අධ්‍යාපන ශ්‍රේෂ්ඨයේ හටගත්තු නව ප්‍රවණතාවය ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේද. ඒ වගේම ඔබට 2022 උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයන උසස් පෙළ විභාගය හදාරන්න බලාපොරොත්තු වන ඔබට මේ වන විට සමාජයෙන් වැටලා තියෙන බාධා සීමා මොනවද කියන එකත් මම චුට්ටක් කතා කරන්න කැමතියි. ඊට පස්සේ අපි පාඩමට යමු. මුලින්ම අද අධ්‍යාපන ශාස්ත්‍රයේ හට අරගෙන තියෙන ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදය මොකක්ද? මේකට කොයිතරම් ඔබ අනුගතද? මේක ඇත්තටම සඵලදායී ක්‍රමවේදයක්ද කියන එක අපි චුට්ටක් කතා කරමු. පුතේ මොකක්ද මේ ඔන්ලයින් ඉගෙනීමේ ක්‍රමවේදය කියලා කියන්නේ? අපි චුට්ටක් මේ වසංගත තත්ත්වයන් ඔබට ඈතට ගියොත් පුතේ මේකට කලින් අපි ඉගෙන ගත්තේ කොහොමද? භෞතික පන්ති කාමරයක් තුල ගුරුවරයා සහ දරුවන් එකිනෙක මුණ ගැසිලා මුද්‍රිත නිබන්ධන හුවමාරු කරගෙන ගුරුවරයාගේ දැඩි අධීක්ෂණයක් නියාමනයක් එක්ක පන්ති කාමරයක් තුල ඉගෙන ගත්ත ක්‍රමවේදය තමයි පුතේ අපි අතීතයේදී අත්විඳින්නේ. හැබැයි ඔන්ලයින් ක්‍රමවේදය කියලා කියන්නේ පුතේ ගුරුවරයා දරුවා මුණ ගැහෙන්නේ නැහැ. භෞතික පන්ති කාමරයක් නැහැ. මුද්‍රිත නිබන්ධන හුවමාරු කර ගැනීම අපහසුතා තියෙනවා. හැබැයි ඉගෙනීම් කටයුතු පුතේ අන්තර්ජාලය සහ නවීන තාක්ෂණික මෙවලම් භාවිතා කරලා සිදු වෙනවා. එතකොට අතීතයේ තිබිච්ච ක්‍රමවේදය සහ දැන් තියෙන ක්‍රමවේදය අතර මූලික වෙනස තමයි ගුරුවරයා දැඩි අධීක්ෂණයකින් තොරව සුපරීක්ෂණයකින් තොරව එක් ස්ථානයක ඉඳලා ඉගෙනීම් කටයුතු කරනවා. ඔබ තව ස්ථානයක සිට අන්තර්ජාලය හරහා එම දේශන වලට සහභාගී වෙනවා. එතකොට පුතේ මේ ක්‍රමවේදයේ වාසිය තියෙනවා අවාසිය තියෙනවා. අපි බලමු මේ ක්‍රමවේදයේ තියෙන මූලික අවස්ථායක தත්ත්වය කුමක්ද? ඒක බැහැර කරලා අපි මේක සඵලදායී අධ්‍යාපන ක්‍රමවේදයක් බවට පරිවර්තනය කරගන්නේ කොහොමද කියන එක මම චුට්ටක් ඔබට මතක් කරන්න කැමතියි. පුතේ මේ බලන්න. අතීතයේදී තිබිච්ච ක්‍රමවේදය තුළ මම කිව්වා ඔබට ගුරුවරයා ශිෂ්‍යයාව දැඩි ලෙස අධීක්ෂණය කරන සුපරීක්ෂණයකට භාජනය කරනවා. නමුත් මේ ක්‍රමවේදය තුළ එහෙම කරන්න අවකාශයක් නැහැ. අනේ නිසා පුතේ මේ ක්‍රමවේදය තුළ ඔබට සඵලදායී ප්‍රතිඵලයක් අත්පත් කරගන්න නම් ඔබ තුළ ස්වයං හික්මීමක් තිබිය යුතුයි. ස්වයං හික්මීමක් තිබිය යුතුයි. ඒ කියන්නේ පුතේ උදාහරණයක් විදිහට අපි දුමු ඔබ අද උදෑසන 10ට මෙම දේශනයට සහභාගී වෙනවා කියලා මේ වීඩියෝ නරඹන්න පටන් ගන්නවා. ටික දුරක් මේක බලාගෙන යනකොට පුතේ
අපි තුමා ඔයා ජංගම දුරකථනය හරහා කියලා මේ වීඩියෝ නරඹන්න. ටික දුරක් යනකොට ඔයාට ෆෝන් එකට SMS පණිවිඩයක් එනවා යාළුවෙක්ගෙන් හරි වෙනත් කාගෙන් හරි. ඔබ මොකද කරන්නේ ඊට පස්සේ? වීඩියෝ පැත්තකට දැල්ලා ඔයා පුතේ ඊට පස්සේ SMS පණිවිඩයට රිප්ලයි කරන්න පටන් ගන්නවා. සමහර විට 10ක් 15ක් ඒ රිප්ලයි එක එහෙම යන්න පුළුවන්. ඊට පස්සේ ඔබ නැවත වීඩියෝ එකට එනවා. ඒ කියන්නේ ඔබ මේ අදාළ කාල සීමාව තුළ වෙනත් අතිරේක බාහිර වැඩ කර කර තමයි පුතේ ඔයා මේ දේශනේ නරඹන්නේ. අන්න එහෙම වුණොත් පුතේ ඔබට මේකේ සඵලදායී ප්‍රතිඵලයක් අත්පත් කරගන්න වෙන්නේ. ඒ නිසා ස්වයං හික්මීම ඇතිව ඔබ දේශනයට සම්බන්ධ වෙලා සාමාන්‍ය පන්ති කාමරයක ඉගෙන ගන්නවා වගේම ඒ නිශ්චිත කාලය තුළ බොහොම ඒකායන අරමුණකින් ඒ වෙනුවෙන්ම අවධානය යොමු කරලා ඉගෙනීම් කටයුතු කරගත්තොත් පුතේ ඔබට මේ ක්‍රමවේදය තුළ සාමාන්‍ය පන්ති කාමරයක තුල ඉගෙන ගන්නට වඩා ප්‍රතිඵලයක් උනත් අත්පත් කරගන්න පුළුවන්. ඒ නිසා ඔන්ලයින් ක්‍රමවේදයේ පුතේ ටිකක් භයානකයි. හේතුව ඔබ නිසි අවධානයකින් අවබෝධයකින් තොරව අතිරේක බාහිර වැඩ කර මේ වැඩේට සම්බන්ධ වුණොත් ඔබට ඇත්තටම මේ ක්‍රමවේදය නිකන් විහිළුවක් වගේ දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසා කරුණාකරලා නිශ්චිත කාලලාමයක් හදාගෙන ඒ වෙලාව ඒ වෙනුවෙන්ම වෙන් කරලා පුතේ බොහොම අවධානයෙන් උනන්දුවෙන් මේ වැඩ කටයුතු ටික කරගන්න. නැත්නම් මේ ඔන්ලයින් ක්‍රමවේදය ඔබට හිතේ මහ බොරුවක් තේරුමක් නැති වැඩක් කියලා. හරි. එහෙනම් පුතේ මේ ක්‍රමවේදය තුළ සම්ප්‍රදායික අධ්‍යාපනයක් ලබන්න නම් ඔබ තුළ ස්වයං හික්මීමක් ඇති කරගන්න. ඒ මම කතා කරන්නකෝ පළවෙනි කතාව. දෙවෙනි කාරණේ පුතේ තමයි 2022 උසස් පෙළ විභාගයේ හදාරන්න බලාපොරොත්තු වෙන සිටින ඔබට මේ වන විට සමාජයේ එතන දෙමව්පියෝ ඉන්න පුළුවන්, යහළුවෙහි ඉන්න පුළුවන්, ගුරුවරු ඉන්න පුළුවන්, ඥාති හිත මිත්‍රාදීන් ඉන්න පුළුවන්. මෙන්න මේ විවිධ පාර්ශවයන් පුතේ මේ වන විට ඔබ කෙරෙහි යම් සීමා මායිම් නිර්ණායක මත ඔබ යා යුතු තැන, ඔබට යන්න පුළුවන් තැන මේ වගේ දේවල් තීරණය කරලා ඇති. මෙන්න මේ සීමා මායිම් ටික ගලවලා පැත්තකින් තියලා ඉදිරියට පියවරක් තැබුවොත් තමයි පුතේ ඔබට ඇත්තටම සාර්ථකත්වය කරා ළඟා වෙන්න පුළුවන් වෙන්නේ. මේ කියපු කතාව හරියටම මම නිදසුනකින් ඔබට පැහැදිලි කළොත් පුතේ මම ඉගෙන ගත්ත සාමාන්‍ය පෙළ විභාගය දක්වා මිල්ලනිෂි දේවරක්ෂිත මහාවිද්‍යාලය කියන ගමේ පාසල. එතකොට ඒ දවස්වල පුතේ ඇත්තටම මටත් ඉගෙනීම සම්බන්ධ ලොකු කැමැත්තක් ආසාවක් තිබුණේ නැහැ. කැපවීමක් කළෙත් නැහැ. ඒ නිසා මගේ සාමාන්‍ය වෙන ප්‍රතිඵලය අති විශිෂ්ට සාමාර්ථයක් තියෙන විශිෂ්ට සාමාර්ථ තියෙන ප්‍රතිඵලයක් නෙවෙයි. එතකොට ඔබ දන්න සාමාන්‍ය ප්‍රතිඵල ගත්තට පස්සේ අපි ඉස්කෝලේ ගිහිල්ලා ගුරුවරු හම් වෙලා ප්‍රතිඵල කියලා නේද? මේ විදිහට අපි පාසලට යනවා. මමත් සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයෙන් පස්සේ මගේ ප්‍රතිඵල කියන පාසලට ගියා. ගිය අවස්ථාවේ මගේ ආදරණීය අපිට ඉගෙනීම් කරපු ගුරුවරයෙක් හම්බුණා. මං ගිහලා සර් කිව්වා සර් ප්‍රතිඵල එන්න මේකයි කියලා. එතකොට සර් ඉතින් පොඩි දෝෂාරෝපණයක් කියමු කරලා අපි උඹලට කිව්වා ඊට වඩා මහන්සි වුණා නම් ඊට වඩා ප්‍රතිඵලයක් ගන්න පුළුවන් කියලා සර් ඉතින් පොඩි දෝෂාරෝපණයක් කියමු කළා. පුතේ සර් මගේ ප්‍රශ්නයක් ඇහුවා. මොකද්ද ප්‍රශ්නේ? දැන් ඒ ලෙවල් වලට මොනවද කරන්නේ කියලා. මං සර් දෙව් පිළිතුර තමයි පුතේ සර් මම ඒ ලෙවල් කොමර්ස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. සර් අනිත් පැත්තට මට කිව්වා පුතේ උඹට ඒ ලෙවල් විභාගයේ සමත් වෙන්නවත් ඕනකමක් නැද්ද කියලා. ඒ කියන්නේ සර් මගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය මත පුතේ තීරණය කරලා තිබුණා මම උසස් පෙළට කළ යුතු විෂය ධාරාව කුමක්ද? මට සමත් වෙන්න පුළුවන්ද බැයිද? ඒ හැමදේම සර් නිර්ණය කරලා තිබුණා. ඒ මොකක් මතද? මගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය මත. එතකොට පුතේ මම ගෝනේ ඇසෙන් මට කොමර්ස් කරන්න ආසාවක් තියෙන කැමැත්තක් තියෙනවා. හරි. ඒක මම ඉලක්ක කරගනින් කියලා සර් එතනින් මේ කතාව අවසන් කළා. එතකොට පුතේ මම ඒ සර් කියපු හෝ මගේ යාළුවෙක් කියපු හෝ වෙනත් පාර්ශවයක් කියපු හෝ නිර්ණායකයක් මත සීමාවක් මත බැඳිලා ඉඳියා නම් සමහර විට වෙනත් විෂය ධාරාවකින් මම ඒ ලෙවල් කරා නම් මට විශ්වවිද්‍යාලයක් යන්නත් බැරි වෙන්න තිබුණා. ඒ නිසා මේ වන විට ඔබට යාළුවෙලියන්ගෙන් සමාජයෙන් අරයගෙන් මෙයාගෙන් වැඩිලා තියෙන සීමා මායිම් බාධක ටික ඉවත් කළා පුතේ 2022 උසස් පෙළ විභාගය ඉහළින්ම සමත් වෙන්න මට ශක්තිය ආත්ම විශ්වාසය තියෙනවා කියන අදිෂ්ඨානයත් එක්ක අපි මේ ගමන ආරම්භ කරමු. එහෙම වුණොත් පුතේ ඔබට විශ්වවිද්‍යාල වරම් හිමි කර ගන්න පුළුවන්. දැන් සමාජයේ මතයක් තියෙනවා පුතේ ඒ ලෙවල් කියන්නේ එඩි තරඟකාරී විභාගය.
මෙතනදී අපි හරි ආත්මාර්ථකාමී විය යුතුයි. අපි තව කෙනෙක්ට උදව් කරන්න ඕනේ. අපි අපේ ගමන තනියෙන් යන්න ඕනේ. මෙන්න මේ වගේ දුර්මත තියෙනවා. මේවා මෙතනදී තරඟකාරීත්වයත් එක්ක උපකාරක පන්ති ශිෂ්‍යයන් තුළ හෝ පාසල තුළ හෝ වේවා මේ තරඟකාරීත්වයත් එක්ක ගොඩ නැගිච්ච දේවල්. ඒ නිසා පුතේ මම ඔබෙන් කටයුතු ආරම්භ කරන්න මුලින්ම තව ඉල්ලීමක් කරනවා. මේ විභාගෙදී තමන්ට පුළුවන් හැම වෙලාවකම අන් අයට උදව් උපකාර කරන්න. නිබන්ධනයක් කොමාරු කරගන්න. නොදන්න දෙයක් තව කෙනෙකුට කියලා දෙන්න. එහෙම වුණොත් පුතේ ඔබට මේ අධ්‍යාපනය වඩා හොඳ විදිහට ධාරණය වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඔබට උසස් තැනකට යන්නත් පුතේ ඒ අන්‍යයන්ට කරන උදව් උපකාර වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. හොඳයි. අපි පුතේ ආරම්භ කරමු එහෙනම් 12 ශ්‍රේණියේ පළවෙනි ඒකකය ව්‍යාපාර පදනම සහ පරිසරය කියන පාඩමේ පළවෙනි කොටස දැන් මම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මම විශ්වාස කරනවා පුතේ ඔබ ළඟ මුද්‍රිත නිබන්ධනයක් මේ වන විට ඇති කියලා මම මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන කොටසට එය ඔබට පහලින් තියෙන ලින්ක් එකට ගිහලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හොඳයි. අපි පාඩම ආරම්භ කරමු. හොඳයි. එතකොට පුතේ 2022 උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය හදාන සිසුන් වෙනුවෙන් අපි පිළියෙල කර තිබුණු නිබන්ධනය තමයි මේ. නමුත් ඇතිවෙච්ච අසංගත තත්ත්වයක් එක්ක අපිට මේ නිබන්ධන දරුවන්ට දීලා සාම්ප්‍රදායික ක්‍රමවේදයට පන්ති පටන් ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් මේ නිබන්ධනය අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන පළවෙනි කොටසට අදාළ PDF ෆයිල් එකක් අපි ඇටින් දීලා තියෙනවා ඔබට. ඒ ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ පුතේ මේ නිබන්ධනය ඔබට බලාගෙන මේ දේශනේ නරඹන්න පුළුවන්. හොඳයි. එතකොට මුලින්ම ඔබ පිටුවංක 4ට ප්‍රවේශය ගත්තොත් පුතේ පිටුවංක 4දී අපි මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාර හැඳින්වීම කියන මාතෘකාව. ඊට කලින් ඔබ මේ පාඩමේ නිබන්ධනය පරිශීලනය කරනකොට බලනකොට පුතේ මේ පාඩමට අදාළ පටුන නිපුණතා මට්ටම් 9කින් සමන්විත වෙලා ඉදිරිපත් කරලා තියෙනවා. ඔබට ඒ නරඹන්න පුළුවන් නිබන්ධනයේ. ඊට පස්සේ 4 වෙනි පිටුවේ ඉඳන් තමයි ඇත්තටම අපි කතාව ආරම්භ කරන්නේ. හොඳයි. මුලින්ම තේරුම් ව්‍යාපාර හැඳින්වීම කියන මාතෘකාව. රයිට්. මම මේ ප්‍රවේශය කරනවා. මේ බලන්න මම ඔබෙන් අහනවා හරි සරල ප්‍රශ්නයක්. ඒ තමයි ඔබ ඉපදිච්ච දවස් ඉඳලා මේ මොහොත දක්වාම ඔබට මේ විදිහට මේ ලෝකේ ජීවත් වෙන්න අවශ්‍ය කරන හැමදේම ලබා දුන්නේ කවුද කියලා මම ඔබෙන් ප්‍රශ්නයක් අහුවොත්. එතකොට පුතේ දැන් ඔයාගේ හිතේ කොට නැගෙනවා යම් යම් පිළිතුරු. ඒ මගේ තාත්තා වෙන්න පුළුවන්. ඒ මගේ අම්මා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් පුද්ගලෙක්. මේ වගේ යම් යම් පිළිතුරු පුතේ ඔබගේ හිතට නැගෙනවා. හැබැයි ඔබ හිතන් ඉන්න පිළිතුර බොරුවක් කියන එක මේ ලෝකෙ ඔබ මේ විදිහට ජීවත් වෙන්නේ යම් සුවිශේෂී කෙනෙක් නිසා කියන එකත් පුතේ මම අද ඔප්පු කරනවා. හොඳයි. ව්‍යාපාර හැඳින්වීම. එතකොට පුතේ මම කිව්ව විදිහට ඔබට අද උදෑසන නැගිට මොහොතේ ඉඳලා අවශ්‍ය කරන සියලුම දේ කවුද ඔබට ලබා දුන්නේ? ඔබට ආහාර අවශ්‍යතාවය දැනුණා, ඇඳුම් පැළඳුම් ගැනීමේ අවශ්‍යතාවය දැනුණා, සංනිවේදන අවශ්‍යතාවය දැනුණා, ප්‍රවාහන අවශ්‍යතාවය දැනුණා, සෞඛ්‍ය ආරක්ෂාව මේ වගේ විවිධ අවශ්‍යතා ඔබට පැන නැගුණා. ඒ හැම දෙයක්ම සන්තුෂ්ත කරගන්න අවශ්‍ය කරන භාණ්ඩයක් හෝ සේවාවක් හෝ පුතේ ඔබ වෙත ලබා දුන්නේ. එහෙම නැත්නම් ඔබට පිරිනැමුනේ කවුද? සරලම පිළිතුර පුතේ ඒ අපිට හැමදේම ලබා දුන්නේ ව්‍යාපාර විසින්. එහෙනම් පුතේ මිනිහෙකුට මේ ලෝකේ ජීවත් වෙන්න අවශ්‍ය කරන සියලුම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරලා දෙන්නේ වෙන කවුරුත් නෙවෙයි ව්‍යාපාරයක් විසින්. ඒ නිසා පුතේ ව්‍යාපාර නොමැති ලෝකයක් ගැන අපිට සුළු මොහොතකටවත් හිතන්නවත් අයිතිවාසිකමක් නැහැ. ඒ නිසා මම කියනවා පුතේ මිනිසාගේ ජීවිතයේ පැවැත්ම තීරණය කරන ප්‍රබලතම සාධකය තමයි ව්‍යාපාරයක් කියලා කියන්නේ. එහෙනම් පුතේ ව්‍යාපාර හැදින්වීමේදී මම මේ ලෝකයේ මිනිස්සුන්ට ජීවත් වෙන්න අත්‍යවශ්‍ය කරන සාධකයේ විදිහට ව්‍යාපාර හඳුන්වා දෙනවා. ඒ වගේම පුතේ ආර්ථිකයක් මේ විදිහට ක්‍රියාත්මක වෙන්න. ඒ වගේම
ආර්ථික සංවර්ධනයක් හට ගන්නත් ව්‍යාපාර කියන සංකල්පය අත්‍යවශ්‍යම තිබිය යුතුයි. හොඳයි. අපි පුතේ බලමු ව්‍යාපාරයක් අර්ථකථනය කරන්න. එහෙම නැත්නම් ව්‍යාපාරයක් යනු කුමක්ද කියලා අපි දැන් හඳුනා ගමු. හොඳයි. ව්‍යාපාර අර්ථකථනයට අවබෝධය අපි බලමු අද සමාජයේ අපිට දකින්න තියෙන ව්‍යාපාර වලට නිදසුන් කිහිපයක්. මම එකක් දෙයක් කියන්නම්. එකක් මෙල්බන් සමාගම. අර එකක් පුතේ සම්පත් බැංකුව. මේ බලන්න මේ ව්‍යාපාර. එතකොට මෙල්බන් සමාගම සම්පත් බැංකුව කියන්නේ අපි අද සමාජයේ දකින ව්‍යාපාර. හොඳයි. මම පුතේ ව්‍යාපාර අර්ථකථනයට සුවිශේෂී නිර්වචනයක් දැන් ඔබට ඉදිරිපත් කරනවා. මේ බලන්න. මම කියනවා පුතේ ලාභ ඉපයීමේ අරමුණින් මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරලීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම බෙදා හැරීම අලවීම හා අනුබද්ධිත සියලු කටයුතු ව්‍යාපාරයක් ලෙස හැඳින්වේ. මේ බලන්න නිර්වචනය ලාභ ඉපයීමේ අරමුණින් මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරලීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම බෙදා හැරීම අලවීම හා අනුබද්ධිත සියලු කටයුතු ව්‍යාපාරයක් ලෙස හැඳින්වේ. එතකොට පුතේ මේ ව්‍යාපාර සඳහා වූ නිර්වචනය අපි බලමු. අපි ඔබට ඉදිරිපත් කරපු මේ උදාහරණ එකත් එක්ක ගැලපෙනවද කියලා? දැන් මෙල්බන් සමාගම ගත්තොත් පුතේ බලන්න ලාභ ලැබීමේ අරමුණ. ඔවුන් මිනිස්සුන්ගේ අවශ්‍යතා ඕමනා තෘප්තිමත් කරන්න අවශ්‍ය කරන පුතේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන, බෙදා හරින, අලෙවි කරන මේ කටයුතු වල නියුතු ආයතනයක් පුතේ මෙල්බන් සමාගම කියලා කියන්නේ. එතකොට මෙල්බන් සමාගම පුතේ ව්‍යාපාරය. සම්පත් බැංකුව නිදසුනක් විදිහට ගත්තොත් පුතේ ලාභ ඉපයීමේ අරමුණ. මිනිස්සුන්ගේ අවශ්‍යතා වුණා තෘප්තිමත් කරන්න අවශ්‍ය කරන සේවාවක් නිෂ්පාදනය කරන, බෙදා හරින, අලෙවි කරන මෙන්න මේ කටයුතු වල නියුක්ත වෙන නිසා පුතේ සම්පත් බැංකුවක් අපි කියනවා මේ නිර්වචනයට අනුව ව්‍යාපාරයක් විදිහට අපිට සලකන්න පුළුවන්. හොඳයි. එතකොට පුතේ ලාභ ඉපයීමේ අරමුණින් මිනිස් අවශ්‍යතා හා වුණා තෘප්තිමත් කරලීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම, අලෙවි හා අනුබද්ධිත සියලු කටයුතු ව්‍යාපාරයක් ලෙස හැඳින්වේ කියලා අපිට අටු අර්ථකථනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට පුතේ මේ අර්ථකථනය ඔබට ඉදිරිපත් කළාම අපිට දැන් ගැටලුවක් මතුවේ. ඒ තමයි මෙන්න මේ ලාභ ඉපයීමේ අරමුණ කියන සාධකය අපි චුට්ටක් බැහැර කරලා තිබ්බොත් පුතේ මිනිස් අවශ්‍යතා හා වුණා තෘප්තිමත් කරලීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම, අලෙවි හා අනුබද්ධිත මේ කටයුතු වල නියුතු සමාජයේ තවත් ඕනෑ තරම් සංවිධාන තියෙනවා. හැබැයි මේ සංවිධාන වල මේ ලාභ ඉපයීම කියන අරමුණ දක්නට ලැබෙන්නේ නැහැ. මම ඒ සඳහා ඔබට නිදසුන් කිහිපයක් ඉදිරිපත් කරන්නම්. එකක් පුතේ පාසල්. තව එකක් පුතේ සිංහ සමාජ. දැන් බලන්න මේ ඉදිරිපත් කරපු නිදසුන් දෙක පුතේ මෙන්න මෙතනින් මෙහාට ගැලපෙනවා. නමුත්
මෙන්න මේ ලාභීව වීම කියන අරමුණ ඉතුරු නැහැ. එතකොට පුතේ මේගොල්ලන්ගේ අරමුණ තමයි සමාජ සුබ සාධනය, ඒ වගේම සමාජික අභිවෘද්ධිය, මෙන්න මෙවැනි අරමුණු මුදුන් පවුනා ගැනීම සඳහා තමයි විපාසල සිංහ සමාජ, ඒ වගේම විශ්වවිද්‍යාල පුස්තකාල මේ වගේ ලාභ අරමුණු කරන නොගත් සංවිධාන ක්‍රියාත්මක වෙන්නේ. එතකොට පුතේ ව්‍යාපාරයක් කියන අර්ථකථනයට මෙන්න මේ නිර්වචනය පමණක් ඉදිරිපත් කළොත් අපිට පාසල සිංහ සමාජ මේ වගේ ලාභ අරමුණු කරන නොගත් සංවිධාන සම්පූර්ණයෙන් බැහැර කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා පුතේ ව්‍යාපාරයක් කියන අර්ථකථනය තුළ ලාභ ඉපයීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන සංවිධාන නියෝජනය වෙන්නත් ඕනි. ලාභ ඉපයීමේ පරමාර්ථයෙන් තොරව සමාජ සුබ සාධනය, සමාජික අභිවෘද්ධිය වැනි අරමුණු ළඟා කර ගැනීම සඳහා ක්‍රියාත්මක වන සංවිධාන නියෝජනය වෙන්නත් ඕන. ඒ නිසා අපේ අවස්ථාන වශයෙන් මම පොදු අර්ථකථනයක් මේ සංවිධාන දෙකම නියෝජනයේ විදිහට ඔබට ඉදිරිපත් කළොත් අපි මේ අර්ථකථනය පුතේ මෙන්න මේ ආකාරයට ඔබට ඉදිරිපත් කරනවා. මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරනු ලබන ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් ලෙස හැඳින්වේ. එනකොට මෙන්න මේ අර්ථකථනය තුළ ලාභ අරමුණු කරගත් සහ ලාභ අරමුණු කර නොගත් කියන සංවිධාන දෙකම නියෝජනය වෙනවා. එනකොට ව්‍යාපාරයක් කරන අවසාන වශයෙන් මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරනු ලබන ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් ලෙස හැඳින්වේ. දැන් ඔබ නිබන්ධනය ගත්තොත් පුතේ පිටුවන්ක 6 ඔබට පේනවා මුලින්ම ව්‍යාපාරයක් යන කුමක්ද කියලා පැහැදිලිව ලියා ගැනීම සඳහා ඔබට ස්ථාන කිහිපයක් තියෙනවා. ඔබ එතන ලියන්න ඕනි. ලාභ ඉපයීමේ අරමුණින් පවත්වාගෙන යන මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරනු ලබන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම, අලවිය හා අනුබද්ධිත සියලු කටයුතු ව්‍යාපාරයක් ලෙස හැඳින්වේ කියලා. ඒ වෙනුවෙන් ඔබට සිරිලර කඩ ආපන ශාලා, පුද්ගලික රෝහල්, බැංකු යන ආදී නිදසුන් ඉදිරිපත් කළ දෙන නිබන්ධනය. ඊට පස්සේ ඔබට කියනවා පුතේ ලාභ ලැබීමේ හෝ නොලැබීමේ අපේක්ෂාවෙන් ක්‍රියාත්මක වන ඕනෑම ස්වරූපයේ ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් ලෙස හැඳින්විය හැකියි. ඒ අනුව ලාභ අරමුණින් තොරව මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කිරීම සඳහා පවත්වාගෙන යන ව්‍යාපාරද පවතී. ඒ අනුව එතන ඔබට නිදසුන් කිහිපයක් ලියන්න තියෙනවා. ඒ වෙනුවෙන් ඔබට ලියා ගන්න පුළුවන් සිංහ සමාජ, පාසල, පුස්තකාලය, ඒ වගේම සමිති සංවිධාන යන ආදී වශයෙන් ඔබට නිදසුන් කිහිපයක් මේ වෙනුවෙන් ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔබට තියෙන පුතේ ඒ අනුව ව්‍යාපාර සඳහා පොදු නිර්වචනයක් පහත පරිදි ඉදිරිපත් කළ හැකියි. එතනට ඔබ ලියන්න ඕන පුතේ මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් ලෙස හැඳින්වේ කියලා. මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරනු ලබන ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් ලෙස හැඳින්වේ. එතකොට පුතේ පිටුවංක 6ට ආවට පස්සේ ඔබට නැවත බලා ගන්න පුළුවන් මාතෘකා දෙකක් ඒ පිටුවේදී අපි සාකච්ඡා කරනවා. එකක් වාණිජ්‍ය ව්‍යාපාර, අනිත් කොටස පුතේ වාණිජ්‍ය නොවන ව්‍යාපාර. ඒ අනුව පුතේ අපි බලමු. හොඳයි. බලමු වාණිජ්‍ය ව්‍යාපාර සහ වාණිජ්‍ය නොවන ව්‍යාපාර. අපි මේ ව්‍යාපාර අර්ථකථනයේදී සාකච්ඡා කරපු කොටසම පුතේ අර චුට්ටක් ඔබට යන එක තමයි මේ මාතෘකා දෙකේ සිද්ධ වෙන්නේ. වාණිජ්‍ය ව්‍යාපාර සලකා බැලුවොත් පුතේ වාණිජ්‍ය ව්‍යාපාරයක් කියලා කියන්නේ ලාභ අරමුණෙන් පවත්වාගෙන යන ව්‍යාපාර වලට අපි කියන පුතේ වාණිජ්‍ය ව්‍යාපාරයක් කියනවා. ලාභ අරමුණෙන් පවත්වාගෙන යන ව්‍යාපාරයකට කියනවා වාණිජ්‍ය ව්‍යාපාරයක් කියලා. පුතේ වාණිජ්‍ය නොවන ව්‍යාපාරයක් කියලා කියන්නේ
ලාභාර්ථයෙන් තොරව පවත්වාගෙන යන ව්‍යාපාරවලට. ඒක සමාජ සුබ සාධනය, සමාජික අභිවෘද්ධිය මේ වගේ විවිධ පොදු පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා ක්‍රියාත්මක වන සංවිධාන වලට අපි කියන පුතේ වාණිජ්‍ය නොවන ව්‍යාපාර කියලා. එතකොට ඔයාලට නිබන්ධනයෙන් දැන් දකින්න පුළුවන් ඊළඟ මාතෘකාවට ඉදිරිපත් කර තියෙන පුතේ වාණිජ්‍ය නොවන ව්‍යාපාර වලට මේ ලාභය කියන සංකල්පය වැදගත් වීමට හේතු සාධක මොනවද කියන්නේ. දැන් සමාජයේ අපි දකින බහුතරයක් ව්‍යාපාරවල පුතේ මූලික පරමාර්ථය කොහොමද? ලාභය වෙයි. එහෙනම් මේ මාතෘකාවද අපි සාකච්ඡා කරන්න පුතේ ලාභ අරමුණු කරගත් එහෙම නැත්නම් වාණිජ්‍ය ව්‍යාපාරයකට ලාභය වැදගත් වන්නේ ඇයි? මොනවද සාධක? බලමු පුතේ පළවෙනි එක තමයි ආයෝජකයන් සඳහා ප්‍රතිලාභ ගෙවීමට. ව්‍යාපාරයක් ආරම්භ කරන ආයෝජකයන්ට ප්‍රතිලාභ ගෙවන්න පුතේ ලාභ තිබිය යුතුයි. ඒ වගේම ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට යම් ව්‍යාපාරයකට පුතේ ලාභ නොලබමින් දිගු කාලයක් වෙළඳපොලේ රැඳී සිටින්න බෑ. අඛණ්ඩව ව්‍යාපාරය සාර්ථකව පවත්වාගෙන යාම සඳහා පුතේ අනිවාර්යෙන් ව්‍යාපාර වලට ලාභය වැදගත් වෙනවා. ඒ වගේම ව්‍යාපාර කටයුතු වර්ධනය කිරීමට ව්‍යාපාරයේ නව ශාඛා විවෘත කරන්න, තියෙන ව්‍යාපාරය වැඩි දියුණු කරන්න මේ වගේ විවිධ සංවර්ධන වැඩ කටයුතු සඳහා පුතේ ව්‍යාපාරයකට ලාභාර්ථය අවශ්‍ය වෙනවා. ඒ වගේම ප්‍රති ආයෝජනය නැවත නැවත ව්‍යාපාරයේ ආයෝජනය කිරීම වෙනුවෙන් ව්‍යාපාරවලට ලාභාර්ථය අවශ්‍යයි. ඒ වගේම සාර්ථකව තරඟ කිරීමට අපි දන්නවා ව්යාපාර ශිෂ්‍ය දැඩි තරඟකාරී ස්වභාවයක් තියෙනවා. අනිකුත් ව්‍යාපාරات එක්ක තරඟ කරන්න නම් පුතේ ව්‍යාපාරවලට ලාභාර්ථය අවශ්‍යයි. ඒ වගේම ව්‍යාපාරයේ පිරිවැය අවම කරගන්න ව්‍යාපාරයට ලාභ තිබිය යුතුයි. ඒ වගේම නිෂ්පාදිත සංවර්ධනය කිරීමට ව්යාපාරවලට ලාභ තිබිය යුතුයි. අපි දන්නවා යම් සමාගමක් එකම නිෂ්පාදිතය නෙමෙයි පුතේ වෙළඳපොළට ඉදිරිපත් කරන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් Samsung සමාගම ගත්තොත් ඒගොල්ලෝ 2011 මට මතකයි Samsung Galaxy S2 කියලා ජංගම දුරකථනයක් නිෂ්පාදනය කළා. S2 වලින් පස්සේ පුතේ අවුරුද්දෙන් අවුරුද්දට අලුත් පන්නේ ජංගම දුරකථන වෙළඳපොළට ආවා. ඒගොල්ලෝ ලාභ ලබපු නිසා තමයි පුතේ ඒගොල්ලන්ට තමන්ගේ නිෂ්පාදිතය සංවර්ධනය කරන්න පුළුවන් වුණේ. ඒ නිසා ව්‍යාපාරයකට තමන්ගේ නිෂ්පාදිත වර්ධනය කරගන්න, වැඩි දියුණු කරන්න සංවර්ධනය සඳහා ලාභාර්ථය අවශ්‍යයි. එන පුතේ නිබන්ධනයේ මේ මාතෘකාවට අදාළ විස්තර තියලා තියෙනවා මේ කාරණා ටික. ඔබ විසින් මේ විස්තර වලට අදාළව ලාභ වැදගත් වීමට හේතු සාධක ටික සම්පූර්ණ කරගත යුතුයි මේ ආකාරයට. ඊට පස්සේ ඊළඟ මාතෘකාව විදිහට පුතේ වාණිජ්‍ය නොවන ව්‍යාපාර අපි කියව ලාභ අරමුණකින් තොරව සමාජ සුබ සාධනය, සමාජික අභිවෘද්ධිය වැනි දේ මූලික කරගත්තු ව්‍යාපාර වලට කියනවා කියලා වාණිජ්‍ය නොවන ව්‍යාපාරයක්. ඊළඟට අපිට පේන පුතේ මාතෘකාවක් තියෙනවා වාණිජ්‍ය නොවන ව්‍යාපාර ආදායම් රැස් කරගන්නා මාර්ග. ඊට වාණිජ්‍ය නොවන ව්‍යාපාර ආදායම් රැස් කරගන්න මාර්ග ටික මම බෝඩ් එකට ඉදිරිපත් කරලා තියෙනවා ඔබට බලා ගන්න පුළුවන්. සමාජික මුදල්. දැන් ඔබ දන්නවා ඔබ යවන සමාජයක හිමත් ගන්න මා සමාජයක් නියෝජනය කරනවා නම් පුතේ ඔබගේ වාර්ෂික සමාජික මුදලක් අය කරනවා. දැන් ඔබගේ පාසලේ ආදි ශිෂ්‍යයෝ ඉන්නවනේ. ඒගොල්ලෝ ආදි ශිෂ්‍ය සංගමයක් පිහිටවගෙන තියෙනවා. ඒ ආදි ශිෂ්‍යයන්ට වාර්ෂික සමාජික මුදලක් ඒ වෙනුවෙන් යොදවනවා. ඒ වාණිජ්‍ය නොවන ව්‍යාපාරයක ආදායම් රැස් කර ගන්න ප්‍රධාන මාර්ගයක්. ඒ වගේම දේශීය සහ විදේශීය වශයෙන් මේ සංවිධාන වලට පුතේ පරිත්‍යාග ලැබෙනවා. ඒ වගේම සංවිධානාත්මක මුදල් රැස් කිරීම. දැන් අපි දන්නවා ඇතම් ලාභ අරමුණු කරන උගත් සංවිධාන පුතේ විවිධ සංවිධානාත්මක අරමුදල් රැස් කිරීමේ මාර්ගවල නියැලෙනවා. උදාහරණයක් විදිහට පාසලේ ආදි ශිෂ්‍ය සංගමය, ඔබේ පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ විසින් යම් යම් අවස්ථාවලදී විවිධ සංදර්ශන නාට්‍ය පෙන්වනවා, ක්‍රිකට් තරග සංවිධානය කරනවා. මේ තරගවලින් පුතේ යම් යම් මුදල් රැස් කිරීම කරනවා. ඒ වගේම රජය විසින් ලබා දෙන ආධාර, කියනවා රජය විසින් ලබා දෙන සංක්‍රාමකය. ඒ වගේම පුතේ අනුග්‍රාහකයන් විසින් ලබා දෙන ආධාර. ඒ වගේම ණය අරමුදල්. මෙන්න මේ කියන මාර්ගවලින් පුතේ වාණිජ්‍ය නොවන ව්‍යාපාර ආදායම් රැස් කර ගන්නවා. එහෙනම් ව්‍යාපාර ප්‍රධාන වශයෙන් පුතේ වාණිජ්‍ය ව්‍යාපාර, වාණිජ්‍ය නොවන ව්‍යාපාර විදිහට කොටස් දෙකක් යටතේ වර්ගීකරණය කරන්න අවකාශය ලැබෙනවා. එහෙනම් ඊළඟ පිටුවට ඇහිලා බැලුවොත් පුතේ ඔබට නිබන්ධනයේ දකින්න තියෙන්නේ ව්‍යාපාර හර සංකල්ප කියලා මාතෘකාව. ව්යාපාර හර සංකල්ප කියලා මාතෘකාව. මේ මාතෘකාව තුළ හිස්තැන් කිහිපයක් කියලා තියෙනවා පුතේ. අපි ඉදිරියේදී මේ පාඩමේදී සාකච්ඡා කරන
හර සංකල්ප කිහිපයක් ගැන මෙතනින් ඔබට සටහන් කරගන්න පුළුවන්. අංක 1 අවශ්‍යතා. අංක 2 ගනුදෙනු. අංක 3 උවමනා. අංක 4 නිෂ්පාදිතය. නිෂ්පාදනය. අංක 5 ඉල්ලුම්. අංක 6 පුතේ නිෂ්පාදිත. අංක 7 වටිනාකම. අංක 8 වෙළඳාම. අංක 9 තෘප්තිය. අංක 10 ලාභය. අංක 11 වමාරු. අංක 12 පුතේ අවධානම. මේ පාඩමේදී අපි මූලික වශයෙන් පුතේ මෙන්න මේ කියන ව්‍යාපාර හර සංකල්ප ටික. ඒ කියන්නේ ව්‍යාපාර බිහිවීමේදී ඊට පදනම් වූ සංකල්ප කිහිපයක් දැන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට පුතේ ඔබ මුලින්ම අවශ්‍යතා කියලා ලියාගත්තා. ඊට පස්සේ තුන්වෙනිට ඕමනා කියලා ලියාගත්තා. අපි පුතේ 8 වෙනි පිටුවේ ව්‍යාපාර හර සංකල්පවල මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අවශ්‍යතා හා උවමනා කියන මාතෘකාව. මේ මාතෘකාවට අදාළ වස්තුවේ විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න කිහිපයක්ම අහලා තියෙනවා. අපි පුතේ දැන් පටන් ගමු. ව්‍යාපාර හර සංකල්පවල පළවෙනි හර සංකල්පය අවශ්‍යතා හා උවමනා කියන මාතෘකාවට අපි ප්‍රවේශය ලබා ගමු. හොඳයි. ව්‍යාපාර හර සංකල්පවල පළවෙනි හර සංකල්පයේ විදිහට අපි අවශ්‍යතා ගැන දෙවනුව උවමනා ගැන සාකච්ඡා කරමු. අපි මුලින්ම බලමු අවශ්‍යතාවය කියන්නේ හඳුන්වන්නේ කොහොමද කියලා. අවශ්‍යතාවය කියන්නේ කොහොමද? මේ බලන්න මම අර්ථකථනයක් ඉදිරිපත් කරන මේ ආකාරයට. මිනිසා විසින් අනිවාර්යයෙන් සපුරාගත යුතු කායික හා මානසික තත්ත්වයන් අවශ්‍යතා ලෙස හැඳින්වේ කියේ. මිනිසා විසින් අනිවාර්යයෙන් සපුරාගත යුතු කායික හා මානසික තත්ත්වයන් අපි කියන පුතේ අවශ්‍යතාවයක් කියනවා. එතකොට උදාහරණ කිහිපයක් මම ඉදිරිපත් කළොත් පුතේ මේ ආකාරයට ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, ආරක්ෂාව, අධ්‍යාපනය, ප්‍රවාහනය, සංනිවේදනය ආදී වශයෙන් මේ පුතේ මිනිසාගේ මූලික අවශ්‍යතා කිහිපයකට නිදසුන් මම ඔබට ඉදිරිපත් කළේ. එහෙනම් පුතේ මොකද අවශ්‍යතාවය කියන්නේ අදහස් කරන්නේ මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරාගත යුතු කායික හා මානසික තත්ත්වයන්ට අපි කියන පුතේ අවශ්‍යතාවයක් කියනවා. එහෙනම් අවශ්‍යතාවයක් කියන්නේ අදහස් කරන්නේ මෙන්න මේ නිර්වචන. එතකොට පුතේ ඔබට පේනවා නිබන්ධන ඊළඟ මාතෘකාව විදිහට අවශ්‍යතාවල ඉදිරිපත් කරලා තියෙනවා. අවශ්‍යතාවල මූලික ලක්ෂණ කියන මාතෘකාව. ඊට කලින් ඔබට පේනවා ඇති තව අර්ථකථනයක් ඉදිරිපත් කරලා තියෙනවා පුතේ. අලෙවිකරණය පිළිබඳ විශේෂඥවරයෙකු වෙච්ච අපි අලෙවිකරණය පියාඩස්ස සලකන පිලිප් කොට්ලර් මහත්මයා විසින් අවශ්‍යතා නිර්වචනය කරලා තියෙන ආකාරය. පුතේ පිලිප් කොට්ලර් මහත්මයා කියනවා කිසියම් මූලික තෘප්තියක් නොලැබීම නිසා දැනෙන අඩුපාඩු පිළිබඳ තත්වය අවශ්‍යතාවයක් ලෙස හැඳින්වේ කියලා. කිසියම් මූලික තෘප්තියක් නොලැබීම නිසා දැනෙන අඩුපාඩු පිළිබඳ තත්වයද අවශ්‍යතාවයක් ලෙස නිර්වචනය කරන්න පුළුවන් කියලා පිලිප් කොට්ලර් මහත්මයා කියනවා. පුතේ එහෙනම් මේ හිස්තැන් වලට අදාළව ඔබ මුලින්ම අවශ්‍යතාවයක් ගැන අදහස් කරන්නේ කොහොමද කියන හිස්තැන ලියා ගන්න ඕන. මිනිසා විසින් අනිවාර්යෙන් සපුරාගත යුතු කායික හා මානසික තත්ත්වයන් අවශ්‍යතාව ලෙස හැඳින්වේ කියලා. ඊට පස්සේ පිලිප් කොට්ලර් මහත්මයා විසින් ඉදිරිපත් කොට ඇති නිර්වචනයට අනුව අවශ්‍යතාවය ගැන කොහොමද කියලා හිස්තැන් කිහිපයක් තියෙනවා. මෙතන ලියාගත යුතුයි. කිසියම් මූලික තෘප්තියක් නොලැබීම නිසා දැනෙන අඩුපාඩු පිළිබඳ තත්ත්වය අවශ්‍යතාවයක් ලෙස හැඳින්වේ කියලා. හොඳයි. ඊට පස්සේ පුතේ අවශ්‍යතාවලට නිදසුන් ඉදිරිපත් කරන්න ඔබට පේනවා නිබන්ධනයේ තියෙනවා අවශ්‍යතා 12ක් සඳහන් නිදසුන් ඉදිරිපත් කරලා තියෙනවා.
මම එකින් එක කිව්වොත් පුතේ ඔබට නෝට් එක සම්පූර්ණ කරගන්න ලේසි. ආහාර පළවෙනි එක, දෙක ආදර, තුන ඇඳුම් පැළඳුම්, හතර ජලය, පස්වෙනි පුතේ නිවාස, හයවෙනි එක වාතය, හත සෞඛ්‍ය, අට ආරක්ෂාව, නවවෙනි එක අධ්‍යාපනය, 10 විනෝදය, 11 වෙනි පුතේ ප්‍රවාහනය, 12 වෙනියට සංනිවේදනය ආදී වශයෙන් ඒ අවශ්‍යතා සඳහා නිදසුන් ඔබ නිබන්ධනයේ සම්පූර්ණ කරගත යුතුයි. ඊට පස්සේ පුතේ ඊළඟ මාතෘකාවෙන් අපි සාකච්ඡා කරන්නේ අවශ්‍යතාවල ලක්ෂණ කියන්නේ මොනවද කියන්නේ. අවශ්‍යතාවල මූලික ලක්ෂණ. right. මේ බලමු පුතේ. අවශ්‍යතාවල ලක්ෂණ. අවශ්‍යතාවලට මූලික වෙච්ච ලක්ෂණ කිහිපයක් තියෙනවා. මෙවර පුතේ අවශ්‍යතාවලට මූලික වෙච්ච ලක්ෂණ කිහිපයක් තියෙනවා. අංක 1 මිනිසා විසින් අනිවාර්යෙන් සපුරාගත යුතු වීම. ඒ වගේම මිනිසා හට පොදු වීම. සෑම මිනිසෙකුටම පුතේ අවශ්‍යතා පොදුයි. ඒ වගේම අවශ්‍යතා පුතේ සීමිතයි. සීමිත වීම. ඒ වගේම අවශ්‍යතා අපි කියන පුතේ ප්‍රාථමික වේ. ඒ කියන්නේ මුල් අවධියේදී අවශ්‍යතා හටගන්න නිසා අපි කියන අවශ්‍යතා ප්‍රාථමික වේ කියලා. ඒ වගේම අවශ්‍යතා පුතේ සරල වීම. ඒ වගේම ව්‍යාපාරිකයින්ට නිර්මාණය කළ නොහැකි වීම. මෙම කතා කරේ පුතේ මූලික වශයෙන් ව්‍යාපාරවල ලක්ෂණ ටික. බලන්න පළවෙනි එක මිනිසා විසින් අනිවාර්යයෙන් සපුරාගත යුතු. අපිට කන්න බොන්න නැතුව ඉන්න බෑ. ඇඳුම් පැළඳුම් නැතුව ඉන්න බෑ. ඒ නිසා අපේ අවශ්‍යතා මිනිසා අනිවාර්යයෙන් සපුරාගත යුතු. දෙවෙනි එක මිනිසාට හට පොදු වීම. කාන්තා පාර්ශවයට විතරක් තියෙන දෙයක්ද ඇඳුම් පැළඳුම් නැදීමේ අවශ්‍යතාව නැහැ. පිරිමින්ටත් තියෙනවා. ආහාර අවශ්‍යතාවය ගත්තොත් ඒක වැඩි හිටි මහලු කට්ටියට විතරක් තියෙන දෙයක් නැහැ, හැමෝටම තියෙනවා. ඒ නිසා පුතේ මේ සෑම මිනිස්සෙකුටම අවශ්‍යතාව පොදුයි. ඒ වගේම සීමිතයි. අපිට තියෙන අවශ්‍යතාව ටික අපේ මේ අධ්‍යයන ගිරි 10න් ගණන් කරලා ඉවර කරගන්න පුළුවන් මට්ටමේ. ඒ කියන්නේ අවශ්‍යතාව සීමා සහිතයි. ඒ වගේම පුතේ මුලින්ම අපිට ඇති වෙන අවශ්‍යතාවය. දැන් ඔබට මුලින්ම ඇති වෙන බඩගින්න ඊට පස්සේ ඔබට කන්න දෙයක් තීරණය කරන්න පුළුවන්. ඒ නිසා අවශ්‍යතාව ප්‍රාථමිකයි. ඒ වගේම පුතේ අවශ්‍යතාව සරලයි සහ ව්‍යාපාරිකයන්ට අවශ්‍යතා නිර්මාණය කරන්න හැකියාවක් නැහැ. මෙන්න මේ කියන මූලික සාධක ටික පුතේ අපි අවශ්‍යතාවන දකිනවා. ඊට පස්සේ අපිට නිබන්ධන ඊළඟ මාතෘකාව විදිහට ඉදිරිපත් කරලා තියෙන පුතේ මිනිසාගේ අවශ්‍යතා තීරණය කරන සාධක. මිනිසාගේ අවශ්‍යතා තීරණය කරන සාධක. right. අපි බලමු පුතේ පියවරෙන් පියවරට මිනිසාගේ අවශ්‍යතා තීරණය කරන සාධක මොනවද කියලා. හොඳයි. මිනිසාගේ අවශ්‍යතා තීරණය කරන සාධක පුතේ අංක 1 කුසගින්න. ඒ නිසා ආහාර අවශ්‍යතාවය තීරණය වෙනවා. 2 විලිවස්සා ගැනීමේ අවශ්‍යතාවය. ඒ නිසා ඇඳුම් පැළඳුම් අවශ්‍යතාවය තීරණය වෙනවා. ඊට පස්සේ පුතේ පාරිසරික බලපෑම් වලින් ආරක්ෂා වීමේ අවශ්‍යතාවය. ඒ මත පුතේ ඉඳුම් පිටුම් එමත් නැත්නම් වාසස්ථාන කියන අවශ්‍යතාවය තීරණය වෙනවා. ඊළඟට දැනුම සහ අවබෝධය ලබා ගැනීමේ අවශ්‍යතාවය. ඒ අනුව පුතේ අධ්‍යාපන අවශ්‍යතාවය නිර්ණය වෙනවා. ඒ වගේම නිරෝගීව ජීවත් වීමට ඇති ආශාව. ඒ නිසා පුතේ තීරණය වෙන සෞඛ්‍ය කියන අවශ්‍යතාවය. එනම් නිබන්ධනයේ 9 වෙනි පිටුව අවසානයේ මේ දීලා තියෙන මාතෘකාවට අදාළව පුතේ ඔයා හිස්තැන් ටික ෆිල් කරගන්න ඕනේ මේ ආකාරයට. කුසගින්නට ආහාර අවශ්‍යතාවය, පිළිවසා ගැනීම අවශ්‍යතාවට ඉදිරි පිටු මේ ආදී වශයෙන් ඔබ නෝට් එක සම්පූර්ණ කරගත යුතුයි. හරි. ඊට පස්සේ පුතේ පිටු අංක 10ට ආවොත් ඔබ නිබන්ධනේ ඔබට දකින්න පුළුවන් වෙනවා නව මාතෘකාවක්. ඒ තමයි පුතේ ඒබ්‍රහම් මැස්ලෝ විසින් ඉදිරිපත් කරන අවශ්‍යතා ධූරාවලිය කියන මාතෘකාව. හොඳයි. අපි බලමු පුතේ
මේ නව සංකල්පය අවශ්‍යතා හා සම්බන්ධ නව සංකල්පයක් විදිහට එබ්‍රහම් මැස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය කියන්නේ කොහොමද කියලා. හොඳයි. මේ එබ්‍රහම් මැස්ලෝ කියලා කියන්නේ ඇමරිකානු ජාතික මනෝවිද්‍යාඥවරයෙක්. ඔහුට අනුව ඔහු කියන උතේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ඛණ්ඩ පහක් හට ගන්නවා. ඒ අවශ්‍යතා පහ පහළ සිට ඉහළට ගමන් කරන ආකාරයට මෙන්න මෙවැනි ධූරාවලියක් ආකාරයෙන් පිළිටන බව තමයි මැස්ලෝගේ විග්‍රහයට අනුව ඔහු කියන්නේ. එනකොට අපි බලමු එබ්‍රහම් මැස්ලෝට අනුව මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ඛණ්ඩ පහෙන් පළවෙනි එක තමයි ඔහු කියනවා මිනිස්සුන්ට මුලින්ම ඇති වෙන පුතේ කායික අවශ්‍යතා. කායික අවශ්‍යතා. දෙවනුව මිනිස්සුන්ට ඇති වෙන්නේ ආරක්ෂාව පිළිබඳ අවශ්‍යතා. දෙවනුව සමාජීය අවශ්‍යතා. හතරවෙනුවට මමත්ව අවශ්‍යතා. පස්වෙනි පුතේ ආත්ම පරිපූර්ණ අවශ්‍යතා. මෙන්න මේ අවශ්‍යතා කාණ්ඩ පහ එකක් සම්පූර්ණ කරගත්තට පස්සේ ඊළඟ කාණ්ඩය සම්පූර්ණ කරගත්තට පස්සේ ඊළඟ කාණ්ඩයට මේ විදිහට පියවරෙන් පියවරට මිනිස්සුන්ගේ අවශ්‍යතා සන්තුෂ්ත කරගන්න මිනිස්සු පෙළඹෙනවා කියන එක තමයි මැස්ලෝගේ විග්‍රහයට අනුව ඉදිරිපත් කරලා තියෙන්නේ. පුතේ මැස්ලෝගේ විග්‍රහයට අනුව කායික අවශ්‍යතාවු මිනිස්සුන්ට මුලින්ම ඇති වෙන්නේ. ඇත්තද බලමු. ඔබට මුලින්ම මට ඇති වෙන අවශ්‍යතාව මොනවද? මේ බලන්න ආහාර පාන, වාතය, ජලය, වාසස්ථාන, ප්‍රජනනය, නින්ද මේ වගේ අවශ්‍යතා තමයි අපිට මුලින්ම හටගන්නේ. එහෙනම් මැස්ලෝගේ විග්‍රහයට අනුව මිනිස්සුන්ට මූලිකවම හටගන්නේ කායික අවශ්‍යතා. මේ අවශ්‍යතා ටික සන්තුෂ්ත කරගත්තට පස්සේ පුතේ අපි ඊළඟ පියවර විදිහට ආරක්ෂාව පිළිබඳ අවශ්‍යතා සන්තුෂ්ත කරගන්න පෙළඹෙනවා. බලමු උදාහරණ විදිහට සුරක්ෂිත භාවය. ඒ වගේම සාමය. ඒ වගේම නීතිය. ස්ථාවර භාවය. ආරක්ෂාව යනාදී වශයෙන් මිනිස්සු ඊළඟ කාණ්ඩයේදී ආරක්ෂාව පිළිබඳ අවශ්‍යතාව මේ විදිහට සන්තුෂ්ත කරගන්න උත්සාහ කරනවා කියලා තමයි මැස්ලෝගේ විග්‍රහයට අනුව කියන්නේ. තුන්වෙනි පුතේ මැස්ලෝගේ විග්‍රහයට අනුව මිනිස්සුන්ට හටගන්නේ සමාජීය අවශ්‍යතා. එතකොට සමාජීය අවශ්‍යතාවන් වලට නිදසුන් විදිහට මම ඉදිරිපත් කරලා දෙනවා ඔබට බලන්න. මිත්‍රත්වය, මිතුරුකම, ඒ වගේම දයාව, කරුණාව, සාමූහිකත්වය මෙන්න මේ කියන අවශ්‍යතා තමයි පුතේ අපි මේ පළවෙනි දෙවෙනි අවශ්‍යතා කාණ්ඩ සන්තුෂ්ත කරගත්තට පසුව සන්තුෂ්ත කරගන්න ප්‍රමුඛතාවයක් දෙන්නේ. ඊට පස්සේ මැස්ලෝගේ විග්‍රහයට අනුව පුතේ හතරවෙනිවට ඇති වෙන මිනිස්සුන්ට මමත්ව අවශ්‍යතා. මමත්ව අවශ්‍යතා. සරලව කිව්වොත් අපේ භාෂාවෙන් මම පොරවීමේ අවශ්‍යතාවය. මෙන්න මේක තමයි මිනිස්සුන්ට හටගන්න පුතේ හතරවෙනි. එතකොට මේකට උදාහරණ විදිහට මේ බලන්න පුතේ ආත්ම අභිමානය, ඒ වගේම ආධිපත්‍යය, ඒ වගේම පුතේ ස්වාධීනත්වය, ඒ වගේම කීර්ති නාමය මෙන්න මේ වගේ අවශ්‍යතා මිනිස්සු සන්තුෂ්ත කරගන්න පෙළඹෙනවලු මේ අවශ්‍යතා කාණ්ඩ ඉෂ්ට කරගත්තට පස්සේ. දැන් බලන්න මේ අවශ්‍යතා ටික සන්තුෂ්ත වුණාට පස්සේ අපි පුතේ මේ අවශ්‍යතා කාණ්ඩයට ළඟාවේ. ඒ අනුවදී මැස්ලෝගේ විග්‍රහයට අනුව මිනිසුන්ට අවසාන වශයෙන් හටගන්නේ ආත්ම පරිපූර්ණ අවශ්‍යතා. ආත්ම පරිපූර්ණ අවශ්‍යතාවය කියන්නේ මොකක්ද? ආත්ම පරිපූර්ණ අවශ්‍යතාවය සඳහා මම ඍජුවම අපිට නිදසුන් ඉදිරිපත් කළා නැහැ. හේතුව තමයි ආත්ම පරිපූර්ණ අවශ්‍යතාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වීමට භාජනය වෙන්නේ. ඒ අනුවදී ආත්ම පරිපූර්ණ අවශ්‍යතාවය මම නිදසුනක් විදිහට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙතනදී. මේ බලන්න මම මෙතන ලියලා තියෙන්නේ මිනිසා අවසාන වශයෙන් ළඟා වීමට බලාපොරොත්තු වන තත්ත්වයයි කියන්නේ. එතකොට මම ඔබෙන් අහුවොත් ඔබේ ආත්ම පරිපූර්ණ අවශ්‍යතාවය මොකක්ද කියලා? ඔබ අවසාන වශයෙන් මේ ලෝකේ ළඟා වීමට බලාපොරොත්තු වන තත්ත්වය. සමහරවිට ඔබ කියන්න පුළුවන් මට මේ රටේ ජනාධිපති වෙන්න තියෙනවා නම් ඒක තමයි මගේ අවසාන බලාපොරොත්තුව කියන්නේ. දැන් ඔබ මගෙන් අහුවොත් මගේ ආත්ම පරිපූර්ණ අවශ්‍යතාවය කොහොමද කියලා? මම කියනවා මට නිර්වාණය අවබෝධ කර ගැනීම තමයි මගේ ආත්ම පරිපූර්ණ අවශ්‍යතාවය. ඒ විදිහට පුතේ පුද්ගලයාගෙන් පුද්ගලයාට ආත්ම පරිපූර්ණ අවශ්‍යතාවය වෙනස් වීමට භාජනය වෙනවා. හොඳයි. එහෙනම් මැස්ලෝගේ විග්‍රහය පුතේ දැන් ඔබට පැහැදිලි. ඔහුගේ විග්‍රහයට අනුව ඔහු කියන්නේ මූලික වශයෙන් අවශ්‍යතා කාණ්ඩ පහක් හට ගන්නා බවත් ඒවා පියවරෙන් පියවර මිනිස්සු සන්තුෂ්ත කරගන්න පෙළඹෙන බවත් ඒ අනුව මැස්ලෝගේ විග්‍රහයට අනුව
ඒ අවශ්‍යතා සඳහා මම ඔබට නිදසුන් ඉදිරිපත් කළා. ඔබ නිබන්ධනයට ආවොත් පුතේ ඔබට නිබන්ධනයේ එක අවශ්‍යතා කාණ්ඩය සඳහා නිදසුන් ලියා ගන්න හිස්තැන් දීලා තියෙනවා. ඔබට පුළුවන් නිබන්ධනයේ නෝට් එක මෙන්න මේ ටික බලාගෙන සම්පූර්ණ කරගන්න. හොඳයි. ඊට පස්සේ පුතේ අපි දෙවෙනි හර සංකල්පය කරා ප්‍රවේශ වෙනවා. ඒ තමයි උවමනා කියන්නේ කොහොමද කියන එක. හොඳයි. ඊළඟ හර සංකල්පයේ විදිහට පුතේ අපි සාකච්ඡා කරන්නේ උවමනා කියන මාතෘකාව. අපි බලමු පුතේ උවමනා යන්නේ අදහස් කරන්නේ කොහොමද කියලා. මම කියනවා පුතේ මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කරනු ලබන විවිධ ස්වરૂප උවමනා ලෙස හැඳින්වේ කියලා. එහෙනම් පුතේ උවමනාවක් අපි අර්ථකථනය කරන්නේ මිනිස් අවශ්‍යතා සන්තුෂ්ට කරනු ලබන විවිධ ස්වરૂප උවමනා ලෙස හැඳින්වේ කියලා අපි අර්ථකථනයක් උවමනාවෙන් නිර්මාණය කරනවා. එහෙනම් නැත්නම් මෙන්න මෙහෙම කියන්න පුළුවන්. උවමනාවක් කියන්නේ අවශ්‍යතාවය ඉටු කිරීම සඳහා කිසියම් භාණ්ඩයකට හෝ සේවාවකට ඇති පුද්ගල කැමැත්ත හෙවත් ආශාව උවමනා ලෙස හැඳින්වේ කියලා. එහෙනම් පුතේ මම අර්ථකථන දෙකක් ඉදිරිපත් කළා වුණා පැහැදිලි කිරීමේදී. මම මුලින්ම ඔබට කියනවා පුතේ උවමනාවක් කියන්නේ මිනිස් අවශ්‍යතා සන්තුෂ්ට කරන ලබන විවිධ ස්වરૂප උවමනා ලෙස හැඳින්වේ. එහෙම නැත්නම් පුතේ අවශ්‍යතාවයක් ඉටු කිරීම සඳහා කිසියම් භාණ්ඩයකට හෝ සේවාවකට ඇති පුද්ගල කැමැත්ත හෙවත් ආශාව උවමනාවක් ලෙස හැඳින්වේ. දැන් පුතේ ඔයා නිබන්ධනයේට අවධානය යොමු කළොත් නිබන්ධනයේ උවමනා පැහැදිලි කිරීම සඳහා ඔබට ලිස්ට් එකක් කිහිපයක් ඉදිරිපත් කරලා දෙනවා. ඔබ එතන නෝට් එකේ ලියන්න ඕන මේ ආකාරයට මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ස්වરૂප උවමනා ලෙස හැඳින්වේ කියලා. ඊට පස්සේ නෝට් එක දිගටම කන්ටිනියු කරන්න පුතේ මේ ආකාරයට එනම් කිසියම් අවශ්‍යතාවයක් සන්තුෂ්ට කිරීම සඳහා කිසියම් භාණ්ඩයකට හෝ සේවාවකට ඇති පුද්ගල කැමැත්ත හෙවත් ආශාව උවමනා ලෙස හැඳින්වේ කියලා. එතකොට පුතේ මම මේ කියවගෙන යනකොට ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක පොඩ්ඩක් නවත්ත මේ ඔයා ගාව තියෙන නිබන්ධනය සම්පූර්ණ කරගන්න. හොඳයි. ඊට පස්සේ පුතේ උවමනා සඳහා උදාහරණ ඉදිරිපත් කරලා තියෙනවා ටියුට් එක ඔයාලට පේනවා ඇති. එතන අවශ්‍යතා පැත්තේ තියෙනවා ආහාර පාන ඇඳුම් පැළඳුම් නිවාස ආරක්ෂාව අධ්‍යාපනය ආදරය සංනිවේදනය ප්‍රවාහනය විනෝදය සෞඛ්‍ය ආදී වශයෙන් උදාහරණ කිහිපයක් ඉදිරිපත් කළ දෙනවා අවශ්‍යතා සඳහා. ඊට පස්සේ ඔබ උවමනා සඳහා නිදසුන් ලියන්න හිස්තැන් ඉදිරිපත් කරලා තියෙනවා. පුතේ එතකොට ඔබ අපි පන්තිදී සාම්ප්‍රදායිකව ගන්නකොට නම් ළමයට අවස්ථාවක් ලබා දෙනවා මේ අවශ්‍යතා සඳහා ඔබ කැමති උවමනා කිහිපයකින් ලියන්න කියලා. නමුත් දැන් මම මෙතනදී මේ නෝට් එක සම්පූර්ණ වීම සඳහා උදාහරණ ටික කියාගෙන යනවා. නමුත් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක මෙතනින් චුට්ටක් නතර කරලා මේ හිස්තැන් ටික ඔයාගේ අදහසට අනුව ඔයාගේ හැකියාවට අනුව සම්පූර්ණ කරලා මම මේ ලබා දෙන පිළිතුරුත් එක්ක එය නිවැරදිව ගැලපෙනවාද කියන එක බලන්න පුළුවන්. හොඳයි. මුලින්ම තියෙන්නේ ආහාර පාන. ඔබට ඕන තරම් උදාහරණ ලියන්න පුළුවන්. ආහාර පාන අවශ්‍යතාවය සන්තුෂ්ට කර ගැනීම සඳහා අපි භාවිත කරන දේවල් බත්, පාන්, නූඩ්ල්ස්, ඉන්දියාප්ප, කොත්තු රොටි, ඊට පස්සේ පීට්සා, සුප්, කේක් මේ වගේ ඕන තරම් උදාහරණ ඔබට ලියන්න පුළුවන්. ඇඳුම් පැළඳුම් අවශ්‍යතාවය ගත්තොත් පුතේ ගැහැණු පිරිමි ભેදයකින් තොරව සියලු දෙනා අඳින ඇඳුම් පැළඳුම් ඔබට මෙතෙන්ට ලියාගෙන යන්න පුළුවන්. ටී-ෂර්ට්, සාරෝම්, කමිස, කලිසම්, ඊට පස්සේ සාරි, ඊට පස්සේ ගත්තොත් අපි පුතේ අපේ ජාතික ඇඳුම් අඳිනවා අපි නැෂනල් එක. මේ විදිහට ඔබට ඕන තරම් උදාහරණ මෙතන ලියාගෙන යෑමේ අවකාශය තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි දේ පුතේ නිවාස අවශ්‍යතාවය. නිවාස අවශ්‍යතාවයට උදාහරණ ලියාගෙන කියොත් පුතේ සමහර තනිමහල් නිවාසවල ජීවත් වෙනවා. තවත් සමහර දෙමහල් නිවාසවල,
තවත් සමහර තෙමහල් නිවාසවල බංගලා ඊට පස්සේ පැල්පත් නිවාස සංකීර්ණ ගල් ගුහා මේ වගේ දෙයක් අපිට උදාහරණ විදිහට ලියන්න පුළුවන්. ආරක්ෂාව අවශ්‍යතාවය විදිහට සැලකුවොත් පුතේ එය සන්තුෂ්ත කර ගැනීම සඳහා අපි භාවිතා කරන ක්‍රම මොනවද? ආරක්ෂාව අවශ්‍යතාවය සන්තුෂ්ත කර ගැනීම සඳහා අපි භාවිතා කරන ක්‍රම. උදාහරණ විදිහට පුතේ අපිට දෙමාපිය ආරක්ෂාව ලැබෙනවා. ඒ වගේම සෞඛ්‍ය අංශ වලින් ලැබෙන ආරක්ෂාව තියෙනවා. ඒ වගේම ආරක්ෂාව සඳහා වෙනමම අපි දන්නවා ආරක්ෂක නිලධාරීන් ඉන්නවා යම් ආයතනවල. ඒ ආරක්ෂක නිලධාරීන්ගෙන් අපිට ආරක්ෂාව ලැබෙනවා. ඒ වගේම පොලිසිය, ඒ වගේම ත්‍රිවිධ හමුදාව, ඒ වගේම පුතේ CCTV කැමරා පද්ධති මෙන්න මේ වගේ දේවල් වලින් පුතේ අපි ආරක්ෂාව අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නවා. ඊට පස්සේ අපි දන්නවා අධ්‍යාපන අවශ්‍යතාවය අපි සම්පූර්ණ කරගන්න ක්‍රම. විශ්වවිද්‍යාලය, පාසල්, උපකාරක පන්ති. දැන් මේ ඇති වෙලා තියෙන නව ප්‍රවණතාවයත් එක්ක ඔබ දන්නවා අධ්‍යාපන අවශ්‍යතාවය අන්තර්ජාලය හරහා සම්පූර්ණ කරගන්නත් අපිට හැකියාව තියෙනවා. මේ ආදී වශයෙන් පුතේ අධ්‍යාපන අවශ්‍යතාවයට තව උදාහරණ ඉදිරිපත් කළොත් දහම් පාසල මේ වගේ පුස්තකාල මේ වගේ උදාහරණ ඉදිරිපත් කරන්න පුළුවන්. ආදරය කියන අවශ්‍යතාවයට නිදසුන් ඉදිරිපත් කරන්න ගියොත් පුතේ අපිට විවිධ ස්වරූප වලින් අපි ආදරය කියන අවශ්‍යතාවය සන්තුෂ්ත කරගන්නවා. උදාහරණ විදිහට දෙමාපියන්ගෙන් අපට ආදරය ලැබෙනවා. යහළු එහෙලියන්ගෙන් ආදරය ලැබෙනවා. ඊට පස්සේ අපිට පුතේ නෑදෑ හිත මිතුරන්ගෙන් ආදරය ලැබෙනවා. ස්වාමි පුරුෂයාට භාර්යාවගෙන්, භාර්යාවට ස්වාමි පුරුෂයාගෙන්, ඒ වගේම ආදරවන්තයෙක්ගෙන් ආදරවන්තියකින් මේ වගේ විවිධ ස්වභාවයකට අපි ආදරය අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නවා. සංනිවේදන අවශ්‍යතාවය. පුතේ රූප වාහිනිය, ජංගම දුරකථන, ඊට පස්සේ පුවත්පත්, ශබ්ද විකාශන යන්ත්‍ර, අන්තර්ජාලය, ලිපි මේ වගේ දේවල් වලින් පුතේ අපි සංනිවේදන අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නවා. ප්‍රවාහන අවශ්‍යතාවය අපි කැමති කාර් එකක ගමනක් යනවා. එහෙනම් මෝටර රථයක්, වෑන් එකක්, බස් එකක්, මෝටර් සයිකලයක්, පාපැදියක්, නැවක්, ගුවන් යානයක් මේ වගේ දේවල් වලින් පුතේ අපි ප්‍රවාහන අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නවා. විනෝදයේ කියන අවශ්‍යතාවය. ඒක විනෝද වෙන අපි එක එක්කෙනා පුතේ විවිධ ආකාර වලට කැමතියි. සමහර ක්‍රිකට් ගහලා විනෝද වෙනවා. සමහර වීඩියෝ ගේම් එකක් ප්ලේ කරලා විනෝද වෙනවා. තවත් කෙනෙක් පුවත්පතක් නරඹලා විනෝද වෙනවා. කෙනෙක් පොතක් කියවලා විනෝද වෙනවා. මේ විදිහට විනෝද වෙන ක්‍රම. සමහරව ට්‍රිප් එකක් ගිහිල්ලා විනෝද වෙනවා. ඒ වගේම සමහර පුතේ කැරම් ගහලා විනෝද වෙනවා. ඔබ කැමති ආකාරයට විනෝද වෙන්න කැමති ක්‍රම මේ සඳහා නිදසුන් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. සෞඛ්‍ය අවශ්‍යතාවය ගත්තොත් පුතේ අපිට සෞඛ්‍ය අවශ්‍යතාවය සන්තුෂ්ත කරගන්න ක්‍රම රෝහල්, බෙහෙත්, පෝෂදායී ආහාර වර්ග. ඒ වගේම පුතේ අපිට සෞඛ්‍ය අවශ්‍යතාවය තව සන්තුෂ්ත කරගන්න පුළුවන් විදිහට ගන්න පුළුවන් ව්‍යායාම උපකරණ. මෙන්න මේ වගේ දේවල් වලින් පුතේ අපි සෞඛ්‍ය අවශ්‍යතාවය සන්තුෂ්ත කරගන්න. එහෙනම් අපිට පේනවා 11 වෙනි පිටුවේ තියෙන මේ උදාහරණ විදිහට අපි අවශ්‍යතා කාණ්ඩ කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සඳහා මම නිදසුන් කිහිපයකින් කියාගෙන ගියා. ඔයාලට පුතේ මේ නිදසුන් ටික කම්ප්ලීට් කරලා 11 වෙනි පිටුව සම්පූර්ණ කරගන්න පුළුවන්. ඊළඟට මාතෘකාව විදිහට කියන්නේ පුතේ උවමනාවල ලක්ෂණ කියන මාතෘකාව. හොඳයි. අපි යමු පුතේ උවමනාවල ලක්ෂණ කියන මාතෘකාවට. උවමනාවල ලක්ෂණ. බලන්න පුතේ උවමනාවල ලක්ෂණ කිහිපයක් තියෙනවා. අපිට මතක ඇති ඉහතදී අපි අවශ්‍යතාවල ලක්ෂණ වෙන වෙනම සාකච්ඡා කළා. දැන් මේ උවමනාවල ලක්ෂණ. පුතේ පළවෙනි එක ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය නොවීම. කියන්නේ උවමනාවක් කියන එකක් අපිට සන්තුෂ්ත කරගන්න නැතුව වෙනත් උවමනාවකින් උනත් අපි අවශ්‍යතාවය සන්තුෂ්ත කරගන්න පුළුවන්. ඒ නිසා යම් උවමනාවක් කියන එක මිනිසාට අත්‍යවශ්‍යම නැහැ. උදාහරණයක් විදිහට ඔයා උදේ අම්මට කියනවා අම්මේ මට අද උදේට අනිවාර්යෙන් ඉන්දියාවට ඕන නැත්තම් මම අද කන්නේ නැහැ උදේට කියලා. මොකක් හරි හේතුවක් මත අම්මට අද උදේ ඉන්දියාවට අම්මන්න බැරි වුණොත් මගේ ප්‍රශ්නේ පුතේ ඔබ උදේට නිරාහාරව ඉන්නවද? නැහැ. ඔබ මොනවාම හරි දෙයක් උදේට කනවනේ. ඒ කියන්නේ පුතේ උවමනාවක් අපිට අත්‍යවශ්‍ය නැහැ. නමුත් බඩගින්න කියන එක දැනනවා. ඒ නිසා තමයි මොනවාම හරි කන්නේ. අවශ්‍යතාවයක් අනිවාර්ය වුණාට පුතේ උවමනාවක් ජීවත් වීම සඳහා අත්‍යවශ්‍යම නැහැ. දෙවෙනි එක පුද්ගලයාට විවිධයි. මම යම් ආහාර වර්ගයකට කැමතියි කිව්වහම සමහර විට ඔබ කියන්න පුළුවන් අපෝ මට නම් ඒ ආහාර වර්ගෙ පේන්න බෑ කියලා. නේ? එහෙනම් පුතේ පුද්ගලයාට වමනා කියන එක වෙනස් වීමට භාජනය වෙනවා. ඒ වගේම වමනා අසීමිතයි. දැන් අපි කියවනේ අවශ්‍යතා අපේ ඇත්තේ 10 ගණන් කරලා අවසන් කරන්න පුළුවන්. හැබැයි පුතේ මං කිව්වොත් එහෙනම් පුතේ වා කන්න කැමති ආහාර වර්ග ලියන්න කියලා ඔයා 100ක් 200ක් වුණත් ලියන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ වමනා අසීමිතයි. ඒ වගේම වමනා පුතේ ද්විතීකයි. ඒ කියන්නේ
අවශ්‍යතාවය තමයි අපිට මූලිකවම හටගන්නේ. ඊට පස්සේ තමයි අපි උවමනාව ඉටු කරගන්නේ. ඒ නිසා අපි කියන උවමනා ද්විතීක වේ කියලා. ඒ වගේම පුතේ උවමනා හරි සංකීර්ණයි. අපි අවශ්‍යතාවවලදී කිව්ව අවශ්‍යතා සරලයි කියලා උවමනා සංකීර්ණයි කියලා අපි ලක්ෂණයක් විදිහට හඳුනා ගන්නවා. ඒ වගේම පුතේ ව්‍යාපාරිකයන් නිර්මාණය කළ හැකිවීම. දැන් අවශ්‍යතාවවලදී ඔබට මතක ඇති අපි අවශ්‍යතාවවලදී කිව්ව පුතේ ව්‍යාපාරිකයන්ට නිර්මාණය කළ නොහැක කියලා. නමුත් උවමනා පුතේ ව්‍යාපාරිකයන්ට නිර්මාණය කරන්න අවකාශය තියෙනවා, හැකියාව තියෙනවා. උදාහරණයක් කිව්වොත් මම පුතේ ඒකට දැන් රෙදිපිලි අලවිසලක් උදාහරණයක් ගත්තොත් ඒ රෙදිපිලි අලවිසල කරන්නේ පුතේ අපේ ඇඳුම් පැළඳුම් අවශ්‍යතාවයට අදාළව විවිධ ඇඳුම් පැළඳුම් නිෂ්පාදනය කරන එක. ඒ කියන්නේ ඇඳුම් පැළඳුම් අවශ්‍යතාවය ඔහුට නිර්මාණය කරන්න හැකි වුණා ඔහුට පුතේ ඇඳුම් පැළඳුම් අවශ්‍යතාවය සන්තුෂ්ත කරගන්න ක්‍රමවේද නිර්මාණය කිරීමට අවකාශය තියෙනවා. ඒ වගේ පුද්ගල බද්ධ වීම. ඒ කියන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට පුතේ මේක බද්ධ වෙලා තියෙන්නේ. ඒ පුද්ගලයාට අනුව උවමනාවන් නිර්ණය වෙනවා. ඒ වගේම සමාජ බලවේගයකින් හෝ ප්‍රවර්ධන කටයුත්තකින් හෝ උවමනාවක් වෙනස් කරන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මම තවදුරටත් මේ කතාව පැහැදිලි කරන්නම් ඔයාලට අවශ්‍යතා හා උවමනාවල වෙනස්කම් කියලා අපේ ඊළඟ අවසාන මාතෘකාව සාකච්ඡා කරනකොට. එහෙනම් ඔබ පිළිවෙලට මේ හිස්තැන් 8 සම්පූර්ණ කරගත යුතුයි. උවමනාවල ලක්ෂණ කියන මාතෘකාව යටතේ ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය නොවීම, පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධ වීම, උවමනා අසීමිත වීම, උවමනා ද්විතීක වීම, උවමනා සංකීර්ණ වීම, ඒ වගේම ව්‍යාපාරිකයාට නිර්මාණය කළ හැකි වීම, පුද්ගල බද්ධ වීම සහ සමාජ බලවේගයකින් හෝ ප්‍රවර්ධනය මගින් වෙනස් කළ හැකි වීම යනාදී වශයෙන් ඔයා පුතේ මේ ලක්ෂණ ටික නෝට් එකේ සම්පූර්ණ කරගත යුතුයි. හොඳයි. අද දවසේ අපි සාකච්ඡා කරන අවසාන මාතෘකාව මේ පාඩමේ යටතේ පුතේ. මේ කොටස අවසන් කරනවාද අපි මේ අවසාන මාතෘකාවෙන් මාතෘකාව තමයි පුතේ අවශ්‍යතා හා උවමනා අතර වෙනස්කම් නැත්නම් අවශ්‍යතා හා උවමනා සැසඳීම කියන මාතෘකාවට අපි ප්‍රවේශය ලබා ගන්නවා. බලන්න පුතේ අවශ්‍යතා හා උවමනා සැසඳීම. දැන් යම් ප්‍රශ්න පත්‍රයක ඔබට අවශ්‍යතා හා උවමනා අතර සැසඳීමක් කරන්න කිව්වොත් පුතේ ඔබ අවශ්‍යතා හා උවමනා අතර වෙනස්කම් පමණක් ලියලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒදී පුතේ ඔබ අවශ්‍යතා හා උවමනා අතරේ සමානකම් සහ අසමානකම් කියන දෙකම ලියන්න ඕන. ඒ නිසා මෙන්න මේ සැසඳීම කියන කොටසදී පුතේ සමානතා සහ අසමානතා කියන දෙකම ලියන්න අපි වග බලා ගත යුතුයි. අවශ්‍යතා සහ උවමනා අතර සමානතාව විදිහට මම ඉදිරිපත් කරන පුතේ සාධක තුනක් ඔබට අංක 1 අවශ්‍යතා මෙන්ම උවමනාද ඉටු කරගත යුතු වීම. මේ දෙක අතර තියෙන සමානතාවය. ඒ වගේම අවශ්‍යතා තුලින් උවමනා බිහිවීම කියන එකත් සමානතාවයක් විදිහට සලකන්න පුළුවන්. තුන්වෙනි පුතේ උවමනා ඉටු කර ගැනීමෙන් අවශ්‍යතා පහව යාම කියන එකත් මේ දෙන්න අතර තියෙන සමානතාවයක් විදිහට අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙනම් පුතේ ඒ අවශ්‍යතා හා උවමනා අතර සමානතා. බලන්න අවශ්‍යතා හා උවමනා අතර අසමානතා මොනවද කියන්නේ? අවශ්‍යතා ප්‍රාථමික වේ උවමනා ද්විතීක වේ. අවශ්‍යතා සරල වේ උවමනා සංකීර්ණ වේ. අවශ්‍යතා පොදු වේ උවමනා විවිධ වේ. ඒ වගේම පුතේ අවශ්‍යතා සීමිත වේ උවමනා අසීමිත වේ. ඒ වගේම අවශ්‍යතාවයක් පුතේ මානව උප්පත්තියත් සමග බිහි වෙනකොට උවමනා පුතේ පුද්ගලානුබද්ධ සාධකයක් බවට පත් වෙනවා. එහෙනම් පුද්ගලානුබද්ධ වේ. ඒ වගේම පුතේ අවශ්‍යතා අනිවාර්යෙන් සපුරාගත යුතුයි. එහෙම නැත්නම් අවශ්‍යතා අත්‍යවශ්‍ය වේ උවමනා අත්‍යවශ්‍ය නොවේ. ඒ වගේම ව්‍යාපාරිකයන්ට අවශ්‍යතා නිර්මාණය කර නොහැක උවමනා පුතේ ව්‍යාපාරිකයන්ට නිර්මාණය කළ හැක. අවසාන වශයෙන් අපි කියන පුතේ මේ අතර තියෙන අසමානතාවය සමාජ බලවේගයකින් හෝ ප්‍රවර්ධනයෙන් වෙනස් කළ නොහැක. හැබැයි පුතේ උවමනා සමාජ බලවේගයකින් හෝ ප්‍රවර්ධන කටයුත්තකින් වෙනස් කරන්න හැකියාව තියෙනවා. ඔබට කතාව තේරුම් නැත්නම් පුතේ අවසානයේදී කියපු වෙනස්කම මම උදාහරණයක් කියන්නම්. බලමු පුතේ කිසියම් සමාජ බලවේගයකින්වත් ප්‍රවර්ධන කටයුත්තකින්වත් අපේ අවශ්‍යතාවය කාටවත් වෙනස් කරන්න බෑ. හැබැයි පුතේ අපේ උවමනාවක් යම් කෙනෙකුට වෙනස් කරන්න හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට මම සරල උදාහරණයක් කිව්වොත් පුතේ දැන් ක්‍රිකට් ක්‍රීඩාවේ
තාමත් ජනප්‍රිය අපි හැමෝම ආදරය කරන සුවිශේෂී ක්‍රීඩකයෙක් කුමාර සංගක්කාර මහත්මයා. එතකොට කුමාර සංගක්කාර මහත්මයා ඔබ දකින්න ඇති පහුගිය කාලවකවානුවල ටීවී එකේ විවිධ රූපවාහිනී දැන්වීම් වලට පෙනී සිටියන්නේ. ඔහු සමහර අවස්ථාවලදී කිව්වා දැන් මම පාවිච්චි කරන්නේ මේ සිම්පත් කාඩ් වර්ගය නෙමෙයි මෙන්න මේ සිම්පත් පාවිච්චි කරන්න කිව්වම අපි අපේ ගාව තිබිච්ච අර පරණ සිම් එක විසි කරලා එයා පාවිච්චි කරන සිම් එකට ප්‍රවිෂ්ඨ වුණා. එයා කිව්වම දැන් මම නේෂන් ට්‍රස්ට් බැංක් එකට තමයි යන්නේ කියලා. අපිත් අපේ ගිණුම් ගිහිල්ලා නේෂන් ට්‍රස්ට් එකේ පටන් ගත්තා. ඒ වගේම පුතේ එයා කිව්වම දැන් මම කීල්ස් එකට ගිහිල්ලා තමයි චිකන් ගන්න කියලා. අපි කීල්ස් එකට ගිහිල්ලා චිකන් ගන්න පටන් ගත්තා. ඒ කියන්නේ පුතේ යම් ප්‍රවර්තන කටයුත්තකින් අපේ වමනා වෙනස් කරන්න පුළුවන්. හැබැයි කුමාර සංගක්කාර මහත්තයන් පුතේ කිසියම් ප්‍රවර්තන කටයුත්තකින් අපේ අවශ්‍යතාවයක් වෙනස් කරන්න බෑ. දැන් උදාහරණයක් විදිහට කුමාර සංගක්කාර මහත්මයා පුතේ හදිස්සියම රූපවාහිනී දැන්වීමකට එන්නේ. අපි તો පුතේ දැන්වීමට එන්නේ නිර්වාස්ත්‍රය. ඇහිලා තියෙනවා මගේ ප්‍රිය ක්‍රීඩාලෝලී හිත මිත්‍රියනි. මම අද ඉඳලා අඳුම් පළඳුම් අඳින්නේ නැහැ. ඔබත් අඳින්න එපා කියලා. දැන් මොකද වෙන්නේ? අපි ඒ ප්‍රවර්තන කටයුත්ත නිසා අපි අඳුම් පළඳුම් අඳින එක නතර කරනවා නෑ නේද? ඒ කියන්නේ කිසියම් ප්‍රවර්තන කටයුත්තකින් කොහෙත්ම මිනිසුන්ගේ අවශ්‍යතාව වෙනස් කරන්න බෑ. හැබැයි මිනිසුන්ගේ උවමනා වෙනස් කිරීමේ අවකාශය ප්‍රවර්තනයට හෝ සමාජ බලවේගයකට තියෙනවා. හොඳයි. අපි පුතේ ඔබට ඔය ඉදිරිපත් කරලා තියෙන නිබන්ධනයේ අවසාන මාතෘකාව විදිහට අවශ්‍යතා හා වුණා සසඳීම තමයි දැන් මේ සාකච්ඡා කරන්නේ. ඔබට පේනවා ඇති පුතේ දැන් නිබන්ධනයේ ඉදිරියේදී තව පිටු කිහිපයක් වෙන් වෙලා තියෙනවා. අද අපි මේ සාකච්ඡා කරපු පළවෙනි කොටසට අදාළව පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ඇහිලා තියෙන ප්‍රශ්න ටික මම ඉස්සරහට ඊළඟ පිටුවල ඉදිරිපත් කරලා තියෙනවා ඔබට. දැන් ඔබට පුළුවන් හැකියාව තියෙනවා පුතේ අද අපි මේ කතා කරපු සාකච්ඡාවත් එක්ක ඇවිත් තියෙන පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ටික නිවැරදිව කිරීමේ හැකියාව තියෙනවද කියලා ඔබ විසින්ම නිගමනය කළ යුතුයි. දැන් ඊළඟ පියවර විදිහට පුතේ ඔය ප්‍රශ්න ටිකට නිවැරදි පිළිතුරු සම්පාදනය කිරීම ඔබ සතු වගකීමක්. හොඳයි. එහෙනම් පුතේ අදට අපි පළවෙනි වීඩියෝවෙන් මේ සාකච්ඡා කළේ අපේ ව්‍යාපාර පදනම සහ පරිසරයේ පාඩමේ පළවෙනි කොටසට අදාළ ඉගෙනීම් කටයුතු. හොඳයි. මම පාඩම ආරම්භ කරනකොටම ඔබට ශිෂ්‍යයන් දැනුවත් කළේ පුතේ මේ ඔන්ලයින් ක්‍රමවේදය හුඟක් වාසි සහගත තත්වයක්. මේකෙන් සඵලදායී අධ්‍යාපන ක්‍රමවේදයක් බවට මේ පරිවර්තනය කරගන්න නම් ඔබ තුළ ස්වයං හික්මීමක් තිබිය යුතුයි. ඒ කියන්නේ මේ වීඩියෝ පටන් ගත්ත වෙලාවෙ ඉඳලා අවසාන මොහොත දක්වා අමතර වැඩ සියල්ල නතර කරලා හොඳ අවබෝධයකින් බොහොම ඕනෑකමින් ඔබ මොළේ ඉඳලා පුතේ මේ වීඩියෝ නරඹමින් මේ අධ්‍යාපන ක්‍රමවේදය තුළ මේක අධ්‍යාපන කටයුතු වල නියැලෙන්න ඔබ වග බලා ගත යුතුයි. එහෙම පුතේ ඔබට මේ විෂය අමාරු විෂයක් බවට පත් වෙන්නේ නැහැ. මුලින් ඉඳලා පියවරෙන් පියවරට මේ විදිහට අපි අධ්‍යාපන කටයුතු එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. එතකොට පුතේ අපි ව්‍යාපාර පදනම සහ පරිසරයේ පාඩමේ දෙවෙනි කොටස විදිහට තවත් වීඩියෝකින් මේ විදිහටම ඔබ හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි තවත් දවසකින් මුණ ගැහෙමු පුතේ. හැමෝටම ආයුබෝවන්.